සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම දිනම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ඔබ අප හැම දිනම වර්තමාන දවස වන විට අපේ රටම සමස්ත රටම මුහුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳව දැනුවත්ව ඉන්නවා. ඒ පිළිබඳවත් පුංචි සිහිපත් කිරීමක් මුලින් සිද්ධ කරන්නට කල්පනා කළා. කාගෙත් වගකීම් සහගත හැසිරීමක් සිදුවිය යුතු කාල පරිච්ඡේදයක් හැටියටයි මේ කාල පරිච්ඡේදය අප හඳුනාගත යුත්තේ. පවතින වසංගත රෝගී තත්ත්වයක් සමග ඔබට ඔබ පිළිබඳව වගකීමක් වගේම සමස්ත සමාජය පිළිබඳව වගකීමකුත් ඔබ වෙත පැවරී තිබෙනවා. ඒ නිසා ඔබ පිළිබඳව මෙන්ම අන්‍යයන් පිළිබඳවත් කල්පනා කරලා මේ තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ඒ ක්‍රියාමාර්ග අනුව කටයුතු කරනවා නම් ඒක වඩාත් යහපත්. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන ඒ උපදෙස් ඊට අනුව පිළිපැදීම කියන දේ ඔබේ ජීවිතයට එකතු කරගන්න ඒ පිළිබඳව අවබෝධයෙන් සහ අවධානයකින් යුක්තව කටයුතු කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. මොකද ලබාගත් මනුස්ස ජීවිතය හිස් ජීවිතයක් බවට පත් වුනොත් මේ ජීවිතයේ අපරාධේ හිස්ව මරණයට පත්වන්නට සිදු වුනොත් ඒක නොයුතු දෙයක්. මහා භාග්‍ය සම්පන්න වටිනා අවස්ථාවක් තමයි ඔබ අප සියලු දෙනාටම ලැබිලා තියෙන්නේ. මේ මහා භාග්‍ය සම්පන්න අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන අපි ලබාගත යුතුව පවතිනවා. බුද්ධ ශාසනයක් කියලා කියන්නේ අපේ ජීවිතයට ලැබෙන උතුම්ම ලාභයක්. ඒ උතුම්ම ලාභය ඔබට අද ලැබිලා තියෙනකොට ඒ ලාභය නොසලකා කටයුතු කරනවා නම් ඒක අපේ ජීවිතයේ තියෙන බොහොම පරාදීන ලක්ෂණයක්. ඒ නිසා අපි මේ උතුම්ම ලාභයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැමදාම සැනසෙල්ල පිණිස නිවීම පිණිස හේතු වන වටිනා ධර්මයක්. ඒ තුල කතා කරන්නේ ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. ඒ තුල කතා කරන්නේ බලාපොරොත්තු සහගතව පමණක් හැමදාම සිටීම නෙමෙයි. ඒ තුල කතා කරන්නේ මරණින් මතු ලැබෙන විමුක්ති සහ සුගතිය නෙමෙයි. ඒ තුල කතා කරන්නේ මේ ජීවිතයේ තුලදීම දුක නැති කරගන්න ප්‍රතිපදාව පිළිබඳව. ඒ දුක නැති කරගන්නට අවශ්‍ය දර්ශනය පිළිබඳව. කොහොමද ලෝකේ දුක් විඳින්නේ, කොහොමද ඒ ලෝකෙට පැමිණෙන දුකින් අත මිදෙන්නේ කියන දේ පිළිබඳව. එනිසා මේ ධර්මය සාර්වකාලීන ධර්මයක්. හැම කාලයකම ඕනෑම කෙනෙකුට ඒ ධර්මයේ තුල තමන්ගේ මනස මෙහෙවනවා නම් ඒ යහපත් ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ යහපත් ප්‍රයෝජනයක් ලැබෙන මේ ධර්මය ඔබේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම ඔබ භාවිතයට ගත යුතුයි. ඒ තමයි අප ඒ ලාභය නියමාකාරයෙන් යොදා ගැනීම කියලා කියන්නේ.
ජීවිතවලට නොඑක් දුක, දෝමනස්ස, වෙහෙස පැමිණීම් සිදු වෙනවා. ඉපදුණු ඕනෑම පුද්ගලයෙකුට ඒ දුක්ඛදායක තත්වයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නත්ති ජාතස්ස අමරණං කියලානේ දේශනා කළේ. උපන්නහුට නොමැරීමක් මේ ලෝකේ නැහැ. උභේන මිදම් මරණමේව නාපච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවා මා උපජ්ජගා. ධර්මසේනාධිපතීන් වහන්සේ අපිට ලබා දුන්න උපදේශය. උභේන මිදම් මරණමේව දෙපසකින්ම පෙනෙන්නේ මරණය. ඒක ඉදිරිපස බැලුවත් අපිට පේන්නේ ඉදිරි කාලය තුල සිදුවන මරණය පිළිබඳව පසුපසට හැරිලා බැලුවත් අපිට පෙනෙන්නේ ඒ මැරිලා ඉපදුණු විදිහ. එතකොට මේ දෙපැත්තකින්ම මරණය පේනකොට මේකේ කොහෙන් ගියත් නොමැරීමක් ඇත්තේ නැහැ. පටිපජ්ජත ඒ නිසා ධර්මයට ප්‍රවේශය ලබන්න පිළිපදින්න මා විනස්සත විනාශයට පත්වන්නට එපා. කනෝවාමා උපජ්ජගා ලැබුණු ක්ෂණය ඔබව නහමක් ඉක්මයා කියලා ධර්මසේනාධිපතීන් වහන්සේ උපදෙස් දෙනවා. ඒ අනුව පින්නතුනි අපිට අපේ ජීවිතය අද තියෙන්නේ බොහොම තීරණාත්මක අවධියකනේ. මනුස්ස ජීවිතයක් ලැබිලා හැමදේම සම්පූර්ණව තියෙනකොට ඕනෑම මොහොතක යම්කිසි දෙයක් හේතුවෙන් අපේ ජීවිතය නැතිවන්නට පුළුවන් තැනක අපි ජීවත් වෙනවා. එතනක අපි ජීවත් වෙනකොට අපි කොච්චරනම් අප්‍රමාදී බව අගය කළ යුතුද? අප්‍රමාදී බව අපේ ජීවිතය තුළ උපදවා ගත යුතුද? පින්නතුනි අපි අපේ ජීවිතය හැම මොහොතකම අප්‍රමාදී බව කරා මෙහෙවිය යුතුයි. අපේ ජීවිතය පුරාවටම අපි උත්තරීතර කුසල ධර්මයන් පිළිබඳව අපේ මනස අරගෙන යා යුතුයි. ඉතින් ඒ නිසා තමයි අපි අනිත්‍ය සංඥාව පිළිබඳව මීට පෙර කතා කළා ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන. ගිරිමානන්ද සූත්‍රය අද කාලයේ ඔබට වඩාත්ම ගැළපෙන සූත්‍ර දේශනාවක්. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ රෝගාතුර භාවයට පත්වන වෙලාවේදී. ගිරිමානන්ද හාමුදුරුවෝ බොහොම දැඩිසේ ගිලන් බවට පත් වෙලා හිටපු වෙලාවක ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට දැන්නුවා ගිරිමානන්ද තෙරුන් වහන්සේගේ තිබුණ මේ රෝගී තත්ත්වය පිළිබඳව. අන්න ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුන් වහන්සේට ප්‍රකාශ කරන්නට කියලා සංඥා 10ක් පිළිබඳව ආනන්ද තෙරුන් වහන්සේට පැහැදිලි කරලා දුන්නා. ඉගෙනුවා මේ දස සංඥාවන් පිළිබඳව ගිරිමානන්ද භික්ෂු ස්වාමීන් වහන්සේට කියන්නට කියලා. අන්නේ දස සංඥාවන් තමයි අපිට ගිරිමානන්ද සූත්‍රය තුල දකින්නට පුළුවන්කම තියෙන්නේ. ගිරිමානන්ද සූත්‍රය තුල අපි මේ දස සංඥා පිළිබඳව තියෙන විග්‍රහය අපි විමසා බලනකොට අපිට මහ විශාල ධර්මස්කන්ධයක් ඒ තුල සංග්‍රහ වන ආකාරය දකින්නට පුළුවන්කම තියෙනවා. මුළු බුද්ධ ශාසනයේම කෘත්‍ය ඥානය පිළිබඳව අපිට ඒ දස සංඥාවන් ඇතුළත කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක ඊටාම වැදගත් දහම් පරයයක්. ඒ වගේම මේක දේශනා කරන්නේ අර රෝගාතුර භාවයෙන් ඉන්න ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට. අද අපේ සමාජයත් අපි මුලින් සඳහන් කළා වගේම රෝග බියෙන් පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවක්. මිනිස්සුන්ගේ සිත් සතන් තුළ නිරතුරුවම බයක් තියෙනවා. නිරතුරුවම තැති ගැනීමක් තියෙනවා. ලෙඩවීමට, මරණයට, දුකටපත් වීමට බය, තැති ගැනීම කියන දේ මිනිස්සුන්ගේ හිතවලට දැනෙන කාලයක් විදිහට අපිට මේ කාලය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ කාලය තුලදී අප බොහොම කල්පනාවෙන් යුක්තව කටයුතු කළ යුතුයි. තාමත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. මොකද බුද්ධ ශාසනයක් කියලා කියන්නේ මේ සෑම තැනකම ලෝකයේ තුල යම් දුකක් එනවා නම් දුකෙන් මිදෙන්නට මාර්ගය දේශනා කරපු තැනක්. ඒ දුක විඳින තැන අපි අත්හැරගන්නේ කොහොමද කියලා අපිට පෙන්නපු තැනක්. දුක්ඛ ධර්මය සහ දුක කියන්නේ කුමක්ද කියලා අපිට පැහැදිලි කළ තැනක්. ඒ නිසා අපිට අද පුළුවන්කම තියෙනවා ලෝකේ දුක්ඛ ධර්මය කියන දේ පිළිබඳව අවබෝධ කරගෙන ලෝකේ දුකෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙනවා. ඒ සෑම තැනකම ඒ මානසික විමුක්තිය තමයි වැදගත් දේ බවට පත් වෙන්නේ. මිනිස්සුන්ට නැත්තේ මානසික සැනසීම සහ මානසික විමුක්තිය.
ලෙඩ වෙනකොට මිනිස්සු ඒ අනුව ගිහිල්ලා ලෙඩවීම අනුව ගිහිල්ලා මිනිස්සු තවත් ලෙඩ වෙනවා. ලෝකෙ ලෙඩවීමක් හැදෙනකොට මම ලෙඩ වෙයිද කියලා බයෙන් කාලයක් තැවෙනකොට ටික කාලයක් ගිහිල්ලා ලෙඩ වෙච්ච තමන්ව හදාගෙන තවත් දුක් විඳිනවා. තමන්ට දාලා යන්නට බැරි වෙන ලෝකය ගැන හිතමින් මිනිස්සු ලත වෙනවා. මේ සෑම දෙයක්ම තියෙන්නේ පින්නතුනේ ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය නිසා. තමන්ගේ හිතේ පවත්නා කෙලෙස් ධර්මයන් නිසා. ඒ නිසා තමයි බුද්ධ ශාසනයකින් අපිට ලබා ගන්නට තියෙන විශේෂම අවස්ථාව ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ කියන தත්වයන්ට ප්‍රතිකර්ම සපයන්න පුළුවන්කම තියෙනවා. අපිට දුක කියන දේ ලෙඩවීමේ දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. වයසට යෑම කියන දුකෙන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි උත්සාහවත් වන්නට ඕනේ මේ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන තැනට. අජරාමර සංඛ්‍යාත නිවන අපි ලබන්නේ කොහොමද කියන තැනට. ඒතකොට අජරාමර සංඛ්‍යාත නිවන කියලා කියන්නේ ජරා මරණ නැහැ කියලා කියන්නේ ඒ දුක නැහැ කියන එක. ජරා දුක මරණ දුක කෙනෙකුට එන්නේ වස්තු ඇසුරු කරන මනසකින් ජීවත් වෙනකොට. හැබැයි ඒ වස්තුව කෙරෙහි පතිත නොවු මනසකින් ජීවත් වෙන අයට වෙනස් වෙන රූප හමුවේ ලෝකයේ සංකත ධර්මයන් හමුවේ ජීවිතයට දුක වෙහෙසෙන්නේ නැහැ. ඒක හරි අපූර්ව, ඒක හරි ගැඹුරු දර්ශනයක්. මහා ලොකු දේවල් කරන්නට නැහැ. පුංචි තැනකින් Tamanට පුළුවන් මේ දේ සකස් කරගන්නට. අපි හැමදාම ලොකු දේවල් කරන්න යනවා. අපි ජීවිතේ දුක නැති කරන්න කියලා කරන්නේම හරි ලොකු දේවල්. ඒ තමයි මුළු ලෝකයක් වෙනස් කරලා අපි දුක නැතුව ඉන්න උත්සාහවත් වෙනවා. හැබැයි අපි දුක නැතුව ඉන්න කල යුතු දේ කරලා නැහැ. මහා ලොකු දේවල් වෙනස් කරලා නෙමෙයි මේක කරන්නට තියෙන්නේ. ඒක කරන්නට තියෙන්නේ එක පුංචි තැනක් වෙනස් කරගෙන. හැබැයි ඒක සියුම්, හැබැයි ඒක ප්‍රඥාවෙන් කළ යුතු දෙයක්. ඒ තමයි තමන්ගේ හිත වෙනස් කර ගැනීම, හිත සකස් කර ගැනීම කියලා කියන්නේ. ඒ හිත සකස් කරගත්තොත්, හිත වෙනස් කරගත්තොත් අන්න එතන දුක නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද මිනිස්සු කායික දුකට වඩා විඳින්නේ මානසික දුක. කායික දුක හමුවේත් මිනිස්සු පීඩාවටපත් වෙන්නේ මානසික දුක හමුවේ. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ ඒ මානසික දුක නැති කරන්නේ කොහොමද කියලා. මානසික දුක නැති කරන තැනක මිනිස්සුන්ට කායික දුක අතහැරෙන තැනක් ගැන භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා. අපට අනුගමනය කරන්නට ලැබිලා තියෙන මේ ප්‍රතිපදාව එදා ගිරිමානන්ද හාමුදුරන්ට දස සංඥාවන් තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ අවබෝධයෙන් ලබන අතහැරීම, අවබෝධයෙන් ලබන දුකින් මිදීම කියන දෙයට අවශ්‍ය සංඥාවන් සහ මාර්ගය. එනිසා අපි පළවෙනිම සංඥාව පිළිබඳව අපි එතනදී කතා කළා. ඒ තමයි අනිත්‍ය සංඥා කියලා කියන්නේ. අනිත්‍ය සංඥාව පිළිබඳව එතනදී අපි ප්‍රධාන ලෙස සාකච්ඡා කළේ. අනිත්‍යයි. අනිත්‍යයි කියනකොට අපි හඳුනාගත්ත අනිත්‍යතාවය කියලා කියන්නේ අද්භුතතාවය, එහෙමත් නැතිනම් බොහෝ කල නොපවතින අද්භුත ස්වභාවය කියලා. නොවෙනස් නොපවතිනකම තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ නොවෙනස්ව පවතිනවා කියලා යමක් තියෙනවා නම් ඒක ලෝකෙ වෙන්නේ නැහැ කවදාවත්. ලෝකේ වෙනස් වීම කියන දෙයටපත් වෙනවා. මොකද ඒකටත් හේතුවක් තියෙනවා. ඒ තමයි සංකත ධර්මය. හේතු නිසා සකස් වූ ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ ස්වභාවයට මේ ලෝකේ සියලුම දේවල් යටත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිත්‍ය සංඥාව තුළ අපි ප්‍රධාන විදිහට කතා කළා කොහොමද හටගත්ත ධර්මයන් ඉතුරු නැතුව නැති වෙනවා කියලා කිව්වට ඒක අපි දකින්නේ මොන විදිහේ පරයායන්ගෙන්ද කියන ලක්ෂණය. යම් කිසි කෙනෙක් ඒ විදිහට අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දකිනවා නම් ඔහු හිතේ ජවන ප්‍රඥාවක් දියුණු කරන කෙනෙක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම කාමරාග, රූපරාග, භවරාග ආදී සියලු රාගයන් දිරීමට යන කෙනෙක් නැතිනම් ඒ ඇලීම් කියන දේවල් දුරු කර දමන කෙනෙක් හැටියටයි අනිත්‍ය සංඥාව වඩන කෙනා ගැන දේශනා කළේ. ඒ වගේම යම්කිසි කෙනෙක් අසුරු සැනක් ගහන මොහොතක් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් ඔහු මහ විශාල කුසල පූර්ණ කෙනෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ නිසා අපිට අද දවසේදී හොඳට තේරුම් ගන්නට තියෙනවා, විනිශ්චය කරන්නට තියෙනවා මොකද්ද
මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන මේ දස සංඥාවන්ගෙන් විහිිත කාරණාවන් කියන එක. එතකොට අපි අනිත්‍ය සංඥාව පිළිබඳව කතා කරගෙන ඇවිල්ලා යම් ප්‍රවේශයක් ලබා ගන්නට උත්සාහවත් වුණ අවසාන වශයෙන් අනත්ත් සංඥාවට. අනත්ත් සංඥාව කියලා කියන්නේ දැන් අපි සරල ලෙසම නිර්වචනය කරගත්තොත් අනාත්මයි කියන එක. අනාත්මයි කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි කියලා අපි කිව්වා. දැන් ගොඩක් දෙනෙක් විග්‍රහ කරගන්නට උත්සාහවත් වෙනවා. අත්ත් කියන්නේ ආත්මය, න අත්ත් තමයි අනත්ත් බවට පත් වෙන්නේ. නිසා අනත්ත් කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක කියලා බොහෝ විට කෙනෙක් අර්ථ ගන්නවන්නට උත්සාහවත් වෙනවා. අර්ථ ගන්නවන්නට උත්සාහවත් වෙනවා විතරක්ම නෙමෙයි. ඒකට ඒ විදිහේ වැරදි අර්ථයක් දීලා ඒක වැරදි කියලා ඔවුන් තවත් වරදක් ඒ නිසා ගොඩනගනවා. ඒ නිසා අපි හරියට අනත්ත් කියලා කියන එක පිළිබඳව හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. අනත්ත් කියලා කියන්නේ අනාත්මයි කියලා අපි සිංහලෙන් කියනවා. එතකොට ඒ අනාත්ම කියන වචනය අපි සිංහලෙන් පාවිච්චි කරනවා සංස්කෘත භාෂාවෙන් විදිලා ආපු වචනයක් හැටියට. අනත්ත් කියලා කියන අපි සිංහලෙන් සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම. එතකොට මේ අනත්ත් කියන දෙයින් අදහස් කරන්නේ ඇත්තටම කුමක්ද? අනත්ත් කියන වචනය තුළින් අපි අදහස් කරන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. ප්‍රධාන ලෙසම ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. යම් කිසි කෙනෙක් ආත්මයක් නැහැ කියලා කියනවා නම් ඔහු කතා කරන්නේ ආත්මයක් පිළිබඳ කතාවක්. බුදුදහම තුළ ආත්මයක් ගැන කතාවක් කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම න්‍යායන් අතර අනාත්මයි කියන සංකල්පය, ධර්ම සංකල්පය ඊටාම වැදගත්. ඒක මේ අනිත් බාහිර ශාසනවල දකින්නට නැති ධර්මයක් තමයි මේ අනාත්ම ධර්මය කියලා කියන්නේ. හැමෝම කතා කරන්නේ ආත්ම සංකල්පනාවක්. මෙතනින් පස්සේ තව තැනකට යන දෙයක් පිළිබඳව, භවයෙන් භවයට සැරිසරන ආත්මයක් පිළිබඳව, කෙනෙක් පුද්ගලයෙක් ජීවත් වීම පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අපිට අනාත්මයි කියලා අනාත්ම සංකල්පයක් දේශනා කළා. අනාත්ම සංකල්පය නැතිනම් අනාත්ම සංඥාව කියන එක අපිට පෙන්වුවේ සකාරණව. ඒක පෙන්වන්නේ අපේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් හැටියට. එතකොට ඒ අනාත්මතාවය අපිට පෙන්වා දෙනකොට අපිට අනාත්මය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ විවිධ සූත්‍රයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අනත්ත ලක්ෂණ සූත්‍රය ඇතුළත්ව තව බොහෝ සූත්‍ර තියෙනවා. එතකොට මේ සෑම තැනකම බුදුරජාණන් වහන්සේ අනාත්ම කියන දේ පිළිබඳව විස්තර කරනවා. ඒ විස්තර කරනකොට විවිධ පරයයන්ොත් අපිට දකින්න පුළුවන්කම තියෙන ඒ විග්‍රහයන් විමසා බලනකොට. වෙලාවට ස්කන්ධ ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයන්ගේ පවත්නා අනාත්ම ලක්ෂණය ගැන. තවත් විටක බුදුරජාණන් වහන්සේ චක්කුං අනාත්තා, චක්ෂුව අනාත්මයි, ඒ වගේම රූප අනාත්මයි, චක්කු විඥානය අනාත්මයි කියලා මේ විදිහට අටලොස් ධාතුවක තියෙන අනාත්ම ධර්මයේ පිළිබඳව විග්‍රහ කරන අවස්ථාවක් දකින්න පුළුවන්කම තියෙනවා. කොහෙන් ගියත් අනාත්ම කියන ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ විග්‍රහ කොට දක්වන්නේ සත්ව පුද්ගල ආත්ම භාව වශයෙන් පනවන්නට තැනක් නැතිවීම ගැන. හේතුඵල ධමයක් පෙන්වා දෙනවා. හේතුඵල ධමයක් පෙන්වා දෙනකොට ඔහුට ඇතිවන ප්‍රඥාවක් තමයි අනාත්මය පිළිබඳව තියෙන නුවණ කියලා කියන්නේ. ඒ කියන්නේ හේතුඵල ධම දකිනකොට යාට පේනවා එහෙනම් මේක සත්වයක් පුද්ගලයෙක් කියලා ගන්නට සුදුසු දෙයක් නෙමෙයි. සත්වයේ පුද්ගලයෙක් වශයෙන් පවත්වන්නට සුදුසු දෙයක් නෙමෙයි කියලා දැක්මක් එයාට ඇති වෙනවා. බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන න්‍යායක් තියෙනවා. ඒ තමයි යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තද නත්තා. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි, ඒ වගේම යමක් දුක් නම් ඒක අනාත්මයි. අනාත්මය ගැන පැහැදිලි කරන්නේ විදිහට. යමක් අනිත්‍ය නම් ඒක දුකයි, යමක් දුකයි නම් ඒක අනාත්මයි කියලා. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්වේ මොන විදිහේ දෙයකටද? යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්වේ අපි අනිත්‍ය සංඥාව ඇතුළත අපි හඳුනාගත්ත මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? හේතු නිසා යම් ධර්මයක් සකස් වෙනවා නම් හේතු නිසා සකස් වන ඒ ධර්මය
හේතු නැති වෙනකොට නැති වෙනවා. නැතිනම් උදේ අර්ථයක් තියෙනවා, වැයවීමේ අර්ථයක් තියෙනවා. උදේ වැය අර්ථයක් තියෙනවා. ඒකයි අපි කතා කළේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ. මේ රූපයේ සමුදය, මේ රූපයේ අස්තංගමය. ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අස්තංගමෝ. මේ වේදනාවේ සමුදය, මේ වේදනාවේ අස්තංගමය. දැන් එතකොට අපි දැක්කා රූපය හැදුනේ හේතුඵල ධමකින් මිසක හේතු ප්‍රත්‍ය ටිකක් නිසා මිසක පුද්ගලයෙක් විසින් රූපය හදාගත්ත නෙමෙයි. වේදනාව ඇති වුනේ හේතු නිසා මිසක ඒක පුද්ගලයෙක් හැදුවා නෙමෙයි, හදාගත්ත නෙමෙයි. සංඥා සංකාර විඥානත් ඒ විදිහයි. ඒකට අපිට මේ විදිහට මේ කාරණාව දිහා බලනකොට අපිට පේනවා එහෙනම් මෙතන යමක් මේ විදිහේ හේතු නිසා හටගත්ත ධර්මයක් නම් ඒක ඇතුලේ තියෙනවා එහෙනම් ඒ හේතුවට දීර්ඝකාලීනව පවතින්නට බැරි ලක්ෂණ. ඒක තමයි වැය වෙලා යන්නේ ඒක. යම් හේතුවක් නිසා නම් ඒ යම් ඵලයක් හටගන්නේ ඒ හේතුව නැති වෙලා යනකොට ඒ ඵලය නැති වෙලා යනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ. යම් කිසි හේතු ටිකක් නිසා නම් යම් ඵලයක් හටගන්නේ ඒ හේතු ටික නැති වෙලා යනකොට ඒ ඵලය නැති වෙලා යනවා. ඒකට එතන තියෙන හේතුවට අවශ්‍ය විදිහට පවතින්නට බැරි ස්වභාවයක්. ඒකට කියනවා හේතුවේහි ඇති පීලන ලක්ෂණය කියලා. ඒ වගේම හේතු නිසා සකස් වෙන සංකත ලක්ෂණය කියලා කියන යමක් හේතු නිසා සකස් වෙන බව තියෙනවා නම්. එතකොට මෙන්න මේ සංකත පීලන ලක්ෂණයෙන් යමක් යුක්ත නම් ඒක විපරිණාමය වෙනවා, වෙනස් වෙනවා කියන දේ තියෙන දෙයක්. ඒකට කියනවා විපරිණාමාර්ථය කියලා. එතකොට ඒ විපරිණාම වෙනකොට ඒ දේ පවතින්නට බැරි සංతాප ලක්ෂණයක් තියෙනවා. ඒකට කියනවා ඒ කියන්නේ පැසීමට යන ස්වභාවයක් තියෙනවා. අපි ඒකට කියනවා සංతాපාර්ථය කියලා. මෙන්න මේ අර්ථ හතරක් අපිට දුක්ඛ ලක්ෂණ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. යමක් හේතු නිසා නම් සකස් වෙන්නේ ඒ හේතු නිසා සකස් වෙනවා කියන තැනම පින්නතුනේ මෙන්න මේ විදිහේ හතරාකාර පැවැත්මක් තියෙනවා. හතරාකාර දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙනවා. දුකයි කියලා කියන්නේ මේ කායික වශයෙන් හෝ මානසික වශයෙන් දකින දුක නෙමෙයි මෙතනදී මේ දුකයි කියලා කියන්නේ. ඒ දුක විතරක් කියලා දකින්න එහෙම එපා මේ කියන කාරණාව. සමහර වෙලාවට හිතනවා මේ අනිත්‍යයි කියලා කියන එක මේ කායික හෝ මානසික වශයෙන් දැනෙන මේ දුක විතරයි කියලා කියන්නේ. ඒ නිසානේ අර සමහර වෙලාවට මේ අනිත්‍ය කියන එකට පවා වැරදි අර්ථකථන දෙන්නට ඇතම් කෙනෙක් පෙළඹෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදනිච්ඡං තන් දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. එතකොට ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් යමක් අනිත්‍යයි නම් මේක දුකයි කියලා දේශනා කළා. ඔබට සමහර අනිත්‍ය දුක වෙලා නැහැනේ කියලා ඇහුවොත්. ඔබ අකමැති දෙයක් තියෙනවා ඒ දේ කැඩිලා විනාශ වෙලා යනවා. අකමැති මිනිස්සෙක් ඉන්න ඒ මිනිස්සයා නැති වෙලා යනවා. එතකොට අකමැති මිනිස්සෙකේ තව දෙයක් නැති වෙලා යනවා. එතකොට එතන සිදු වුණ අනිත්‍යතාවය නැතිනම් ඒ සිද්ධ වුණ අනිත්‍ය ලක්ෂණේ නැති වෙලා යනකම ඔබට සැපක් වුණාද දුකක් වුණාද කියලා අහුවොත් එහෙම ඔබ කියයි ඔබට ඒක හොඳයි ඔබට ඒකෙන් සතුටක් ඇති වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදනිච්ඡං තන් දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. එතකොට යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කියලා දේශනා කළා නම් දැන් සමහර අනිත්‍ය ඔබට දුක වෙලා නැහැ. සමහර දේවල් අනිත්‍ය වෙනකොට ඔබට සැප ඇවිල්ලා කියලා කිව්වොත් කෙනෙක් ඔබ හිතනවා ඒකත් ඇත්තනේ කියලා. ඇත්තට මෙතන සිද්ධ වෙන යථාර්ථය මොකද්ද? යදනිච්ඡං තන් දුක්ඛං කිව්වේ ඔය දේවල් වල නැතුව යන කම තේරුම් ගන්න අවශ්‍ය තැනක් ගැන නෙමෙයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්වේ ඔය ඇති දෙයක් නැති වෙලා යනකොට ඒ දේවල් කැඩිලා යනවා කියන එකම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතනදී. පළවෙනිම දේ. එතකොට යදනිච්ඡං තන් දුක්ඛං කියලා කිව්වේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්වේ යමක් හේතු නිසා සකස් වෙන ලක්ෂණයක් තියෙනවා නම් හේතු නැති වෙනකොට නැති වෙන අනිත්‍යතාවයක් තියෙනවා නම් ඒ අනිත්‍යතාවයේ තියෙන තැනක මෙන්න මේ විදිහේ දුක්ඛ ලක්ෂණ ටිකක් विद्यमान වෙනවා. හේතුවට පවතින්න බැරි ස්වභාවය, හේතු නිසා සකස් වෙන ස්වභාවය, සකස් වන දේ හේතු නැති වෙනකොට වෙනස් වෙන ස්වභාවය, ප්‍රත්‍යවෛකල්‍යතාවයෙන් ඊට පස්සේ ඒ සිදුවන ਸੰతాප ස්වභාවය කියන දුක්ඛ ලක්ෂණ ටිකක් අපිට එතනදී තේරුම් ගන්නට තියෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ දුක්ඛ ලක්ෂණ ටික අපි තේරුම් ගැනීමේදී අපිට පේනවා යමක් අනිත්‍ය නම් අනිත්‍ය වූ ධර්මයේම දුකයි. ස්කන්ධ ටිකයි අනිත්‍ය කිව්වේ ඒ ස්කන්ධ ටිකම දුකයි.
ඒ ස්කන්ධ ටිකම දුක්ඛ ලක්ෂණ ටිකකින් යුක්තයි. මොකද ඒක හේතු නිසා සකස් වුණ නිසා. එතකොට ඒ කිව්වේ මේ කෙනෙක් හෝ පුද්ගලයෙක්ගේ කතාවක් නෙමෙයි. කතා කළේ මේ ධර්මතාවයන්ගේ තිබුණ ලක්ෂණයක් පිළිබඳව අනිත්‍යතාවය සහ දුක්ඛතාවය. එතකොට එහෙම දෙයක් පවතින තැනක අපිට වැරදි අර්ථකථනයක් දෙන්න ඉඩක් නැහැ. කොහොමද? අර විදිහට තියෙන දේ නැති වෙලා යනවා කියන තැන ඉඳලා ඔබ කැමති විදිහට ලෝකේ සමහර දේවල් නැති වෙලා යනකොට ඔබට සැපක් නැති වෙලා තියෙන. එහෙනම් සමහර අනිත්‍ය දේවල් සැප වෙලා තියෙනවා. එහෙනම් මේකට එන්නට ඕනේ යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කියලා නෙමෙයි. යමක් කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒ කියන්නේ දැන් මෙතනදී කියනවා ඉච්ඡාව ඉෂ්ට කරන්නේ නැහැ. ඉච්ඡාවට අවශ්‍ය විදිහට පවතින්නේ නැහැ. අන්න ඒක දුකයි කියලා කෙනෙක් හඳුන්වනවා. අනිත්‍ය වෙනකොට දුකයි කියන එකට වඩා මේක වෙන්නට ඕන යමක් ඉච්ඡාවට අවශ්‍ය විදිහට කැමැතිසේ පවතින්නේ නැත්නම් අපි ඉච්ඡාව කියන්නේ කැමැත්තටනේ. කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒක දුකයි කියලා කෙනෙක් මේකට අර්ථකථනයක් දෙන්න හදනවා. එතකොට මේක අහගෙන ඉන්න කෙනෙකුට හිතෙනවා ඇත්තනේ යමක් කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒකනේ දුක කියලා. පින්නතුනේ ඒක මානසික දුක. බුදුරජාණන් වහන්සේ මේ දුක කියලා විස්තර කළේ මේ මානසික දුක ගැන විතරක් නෙමෙයි. යමක් කැමැති විදිහට තියෙන්නේ නැතුව ඇති වෙන දුක මානසික දුකක් විතරයි. එතකොට ස්කන්ධයන්ගේ දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ අපිට මානසිකව දැනෙන දුක්ඛ ලක්ෂණයක් නෙමෙයි. ඒක මානසිකව දැනෙන්නේ නැහැ අපිට ඒ දුක්ඛ ලක්ෂණය. ඒ දුක්ඛ ලක්ෂණය අපි හඳුනාගත යුත්තේ දුක්ඛ ලක්ෂණයක් විදිහට. මිසක මානසිකව විඳින වේදනාත්මක දෙයක් හැටියට නෙමෙයි. ඒ නිසා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියපු තැන කිව්වේ යමක් අපේ කැමැතිසේ නොපවතිනවා නම් ඒක දුකක් කියලා. ඒ කිව්වේ මානසික දුකක්. හැබැයි යදනිච්ඡන් තන් දුක්ඛං කියලා කියන්නේ ඒ මානසික දුකක් ගැන නෙමෙයි. යමක් හේතු නිසා සකස් වෙනවා නම් එතන තියෙන දුක්ඛ ලක්ෂණ ටිකයි ඒ පැහැදිලි කළේ. ඒ නිසා මේකට දැන් අනිච්ච කියන වචනයට ඔය අනිච්ච කළ මහ ප්‍රාණ ඡයන් ඔතෙන්ට දාලා 아무තු අර්ථකථන ඕකේ සපයන්න ඉඩ කඩක් භාග්‍යතුන් වහන්සේ අපිට ඉතුරු කළා නැහැ. එහෙම කරනවා නම් එකෙන් සිද්ධ වෙන්නේ මේ ධර්මයේ තියෙන මහ ගැඹුරු අර්ථයක් විනාශ කරලා දාන එක. ඒ නිසා ඔතනදී අනිච්ච කියන ලක්ෂණයට අනිච්ච කියන පදයට අපිට කොයි වෙලාවකවත් ඔක අනිච්ච බවට පත් කරලා අර්ථ දෙන්නට පුළුවන් කමක් නැත්තේ නේ. අපි එතන තියෙන්නට ඕනේ අනිච්චතාවය එහෙම නැතිනම් අනිත්‍යතාවය කියන එකම තමයි. ඒක තමයි නිවැරදි අර්ථයේ බවට පත් වෙන්නට ඕනේ. නැතිනම් කැමැත්ත ඉෂ්ට කරන්නේ හෝ කැමැතිසේ පවතින්නේ නැහැ කියනවා වගේ දේවල් නෙමෙයි එතනදී ලබා දිය යුතු අර්ථයේ බවට පත් වෙන්නේ. එතකොට අන්න යම්කිසි දෙයක් එතකොට අපි තේරුම් ගන්නවා හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා නම් අන්න එතන තියෙනවා දුක්ඛ ලක්ෂණ ටිකක්. ඒ දුක්ඛ ලක්ෂණ ටිකක් යම් තැනක පවතිනවා නම් ඒක Tamanට අවශ්‍ය විදිහට පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. එතන Tamanට අවශ්‍ය විදිහට පවත්වන්න බෑ. ඇයි පවත්වන්න බැරි? ඒ ධර්මයේ අර හේතු නිසා සකස් වුණ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. හේතුන්ගේ තියෙන පිළීමක් තියෙනවා. ඉතින් හේතුවට ඕන විදිහට නම් පැවතිලා තියෙන්නේ හේතු නැති වෙනකොට නතර වෙලා තියෙනවා නම් ඒක එහෙනම් කෙනෙකුට අවශ්‍ය විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා එතනදී ගොඩනගනවා යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යමක් දුකයි නම් ඒක අනාත්මයි. ඒක ආත්මයක් වශයෙන් අසුර නොකළ යුතුයි. ආත්ම වශයෙන් නොපැනවිය හැකියි එතන. ඇයි අනිත්‍ය ධර්මයේම දුකයි දුක්ඛ ධර්මයේ නිසාම අනාත්මයයි කියන දේ ප්‍රකට වෙනවා. එතනදී අපිට ඒ අනිත්‍ය වෙච්ච ස්කන්ධ ටිකම තමයි මෙතනදී දුකයි කියලා කතා කරන්නේ. ඒ කියන්නේ දුකයි කියන දේම තමයි අනාත්මයි කියලා කතා කරන්නේ. එතකොට දැන් අනිත්‍යයි කිව්වේ ස්කන්ධ පංචකය නම් දුකයි කියලා කතා කරන්නට වෙන්නේ ඒ ස්කන්ධ පංචකයමයි. ඒ වගේම අපිට අනාත්මයි කියලා කතා කරන්නට වෙන්නේ ඒ ස්කන්ධ පංචකයමයි. ඒකට වෙනත් දෙයක් නෙමෙයිනේ. මේ වෙන ඉන්න පුද්ගලයෙක්ගේ අනිත්‍ය වෙලා පුද්ගලයෙක් නැති වෙනකොට දුක ඇවිල්ලා එතන තියෙන අනාත්ම කතාවක් නෙමෙයි කතා කරලා තියෙන්නේ. මේ කතා කරලා තියෙන්නේ මේ ස්කන්ධ ධර්මතා ටිකක තියෙන ලක්ෂණ ටිකක් පිළිබඳව. ඒ ලක්ෂණ ටික කතා කරන නිසා තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ චේතෝ විමුක්ති ලබා දෙන්නට පුළුවන් ධර්ම කාරණා ටිකකුයි මේ කතා කරන්න කියන එක. ඒ කියන්නේ ශුන්්‍යත අනිමිත්ත අප්පනිහිත කියන චේතෝ විමුක්ති ගෙනල්ලා දෙන්නට පුළුවන් ටිකක්. අනිත්‍යයි කියලා දකිනකොට අපිට ඒකෙන් ගෙනල්ලා දෙනවා චේතෝ විමුක්තියක්. මොකද්ද චේතෝ විමුක්තිය? යමක් අනිත්‍යයි කියනවා නම් අනිමිත්ත චේතෝ විමුක්තියක් එතන ලැබෙනවා. යමක් දුකයි කියලා දකිනවා නම් ඒ දුක්ඛ ලක්ෂණය නිසාම අප්පනිහිත චේතෝ විමුක්තියක් ලැබෙනවා. ඒ වගේම යමක් අනාත්මයි කියලා අපි දකිනවා නම්
ඒ අනාත්මයි කියලා දැකීම තුළ ශුන්්‍යත චේතෝ විමුක්තියක් ලැබෙනවා. නිසා මේ ත්‍රිලක්ෂණ ධර්මය මේ ශාසනයේ තියෙන විශේෂිතම ගැඹුරු ධර්ම කොටසක්. ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. කුමන පරයයන් ඔස්සේද බුදුරජාණන් වහන්සේ අපට මේක දේශනා කළේ කියන එක. ඉතින් මේ කාරණා පිළිබඳව විමසා බලනකොට අපිට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ අනාත්ම ලක්ෂණය ගැන කතා කරනකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට කොට දක්වන. ඒ සූත්‍ර දේශනාව අපිට දකින්න පුළුවන්කම තියෙනවා මොග්ගරාජ සූත්‍රයේ හැටියට සුත්ත නිපාතේහි. එතකොට සුත්ත නිපාතේහි එන මොග්ගරාජ සූත්‍රයේ නිර්දේශය තියෙනවා. නිर्देश පාළියේදී නිර්දේශය කියලා කියන්නේ ඒක වඩාත් විග්‍රහ කොට දක්වලා තියෙනවා. ඒකෙදි අපිට පැහැදිලිව ශුන්්‍යතාවය සහ අනාත්ම ලක්ෂණය කියන එක පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. මොකද දැන් අපි මුලින් සඳහන් කළානේ යමක තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රගුණ කර ගැනීම තුළ තමයි ශුන්්‍යත චේතෝ විමුක්තිය ලැබෙන්නේ කියලා. ඉතින් අනාත්මයේ තේරුම් ගැනීමේදී තේරුම් ගත යුතුම දෙයක් තමයි ශුන්්‍යතාවය කියන එක. ශුන්්‍යතාවයේ තේරුම් ගැනීමේදී අපිට අනාත්ම ලක්ෂණය ගැන කතා කරන්නේ මොන අර්ථයකින්ද කියන එක පිළිබඳව හොඳට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ශුන්‍යයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගන්න තේරුම තමයි හිස් කියන එක. එතකොට ශුන්‍යයි කියන එකේදී හිස් කියන තේරුම අරගෙන ශුන්‍යතාවය කියලා කියන්නේ අපි හිතනවා හිස් බවක් කියලා. ඒ කියන්නේ හිත මොකක්වත්ම නැති හිස් බවකට පත්වීම ශුන්‍යතාවයේ ලෙස ඇතම් අය වැරදිවට හඳුනා ගන්නවා. හැබැයි කොයි වෙලාවකවත් හිත හිස් තැනකට පත්වීම ශුන්‍යතාවයේ හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ නැහැ. භාවනා කරනකොට තියෙන දෙයක් තමයි චිත්තං නිලීයති කියලා කියන්නේ. හිත හැඟවෙනවා කියලා. හිත හැඟවිලා ගියාට පස්සේ හිත හැඟුණු තැනක කෙනෙකුට ප්‍රකට නැහැ හිතෙන් ගත්ත අරමුණු. හිත අරමුණු ඇසුරු කරන්නේ නැතුව නෙමෙයි හිත අරමුණු වල දුවනවා. හැබැයි අරමුණු ඇසුරු කළාට එයාගේ හිත හැංගිලා. හිත Tamanට එතන ප්‍රකට නැහැ. විශේෂයෙන්ම සිහියේ තියෙන අඩුකම නිසා ඇතැම් වෙලාවකට යම් අරමුණු වල දැඩි ඒකාග්‍රතාවයකුත් එක්ක මේ චිත්තං නිලීයති කියන මට්ටම කෙනෙකුට ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ හිත හැංගිලා ගිහිල්ලා. හිත හැංගුණාම මොකක්වත්ම ප්‍රකට වෙන්නේ නැහැ. හොඳත් නැහැ නරකත් නැහැ. මොකක්වත්ම හිත කියලා එකක් තියනවා කියන එකවත් ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට හිත කියන එකක් තියනවා කියලාවත් ප්‍රකට වෙන්නේ නැති වෙනකොට පින්නතුනේ අපිට පේනවා ඇතම් කෙනෙක් හිතනවා මේ තමයි ශුන්්‍යතාවය කියලා කියන්නේ කියලා. ඒ වගේම ශුන්්‍යතාවය පිළිබඳව ඇතම් අය නිර්වචන සපයනවා මේ කියන්නේ ලෝකෙ මොකක්වත්ම නැති හිස් ස්වභාවයක් ගැන කියලා. ලෝකයේ තියෙන හිස් තැන අවබෝධ කර ගැනීම තමයි ශුන්්‍යතාවය කියන්නේ කියලා. ඒ නිසා මේ කාරණාව පිළිබඳව අපි තේරුම් ගැනීමේදී අනාත්මය සහ ශුන්්‍යතාවය පිළිබඳව තේරුම් ගැනීමේදී අපිට ඊටාම වැදගත් වෙන දෙයක් මොකද්ද? අපිට එතනදී ඊටාම අවශ්‍ය වෙන ප්‍රඥාවක් තියෙනවා. ශුන්‍යයි කියලා කියන්නේ නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ සත්ත්ව පුද්ගල භවකින් ලබන ශුන්‍යතාවයක් තියෙනවා. සත්ත්ව පුද්ගල භාවයෙන් හිස් එතන. දෙකෙන් කෙනෙකුගෙන් හිස් කියන එක නෙමෙයි සත්ත්ව පුද්ගල භවෙන් හිස් කියන එක තමයි මෙතන ශුන්‍යතාවය කියලා කතා කරන්නේ. දැන් මොකක්වත්ම නැහැ කියලා හිස් බව කියලා කියනවා නම් මොකක්වත්ම නැති බව තියෙනවනේ එතන. දැන් මම උදාහරණයක් ඇටියට කියන්නේ මේ ශාලාවට ඇවිල්ලා අපි කිව්වොත් කවුරුත් නැහැ කියලා එක්කෙනෙක් ඉන්නවනේ. ඒ නැති බව දකින්න කෙනා ඉන්නවනේ. නැති බව දකින්න කෙනා ඉන්න නිසා ඒක හිස් නැහැ. එතකොට යන්න ඒ වගේ තමයි නිස්සත්ත්වෝ නිජීවෝ කියලා සත්පුද්ගල භවෙන් ශුන්්‍යතාවයේ මිසක මොකකින්වත් හිස් කියලා මොකක්වත්ම නැහැ කියලා කියනවා නෙමෙයි. අරූපාවචර ධ්‍යාන පිළිබඳව කතා කරනකොට අපිට ලැබෙන ආකින්චඤ්ඤායතනය කියලා. ආකින්චඤ්ඤායතනයේ උපදව ගන්න කොහොමද? නත්ති කිංචි. කිසිවක් නැහැයි කියලා හිත කිසිවක් නැති තැනක් අරමුණු කරගෙන හිත වඩලා තමයි ආකින්චඤ්ඤායතනය උපදව ගන්න. නේව සංඥා නා සංඥායතනයක් තියෙනවා. සියලුම සංඥාවන් අප්‍රකටව ගිහිල්ලා අසඤ්ඤ බව ප්‍රකට කරගෙන ඒගොල්ලෝ නේව සංඥා නා සංඥා මට්ටමකටපත් වෙනවා. එතකොට ඒගොල්ලොන්ට සංඥාවක් ප්‍රකෘති සංඥාවකින් සංඥාවක් ඇත්තේ නැහැ. නමුත් සංඥාවක් නැත්තේත් නැහැ. මේ මට්ටමට සංඥාව අප්‍රකට කරනවා. සංඥාව ප්‍රකට නැති මට්ටමකටපත් කරනවා.
පින්නතුනි මේ විදිහට අපි බලනකොට මේ හිතේ ස්වභාවය තමයි යම්කිසි තැන්වලදී අපිට පුළුවන්කම තියනවා අරමුණු අප්‍රකට කරලා දාන්න. හැබැයි අරමුණු අප්‍රකට කරලා දාලා අරමුණු වලින් හිත හිස්සුණා හරියට හිස් භාජනයක් හිස්සුණා කියලා කියන එකෙන් කියන්නේ නැහැ මේ ශාසනයේ ශුන්්‍යතාවය අවබෝධ කරගත්තා කියලා. මේ ශාසනයේ ශුන්්‍යතාවය අවබෝධ කර ගැනීමට අවශ්‍ය දර්ශනයක් තියෙනවා. මොකක්ද ඒ දර්ශනය? ඒ දර්ශනය තමයි අනාත්ම දර්ශනය කියලා කියන්නේ. අනාත්ම දර්ශනය යම් තැනක නැත්තම් ඒ කිසිම තැනක ශුන්්‍යතාවය කියලා දෙයක පැවැත්මක් වෙන්නේ නැහැ. අනාත්ම දර්ශනය යම් තැනක තිබුණොත් විතරයි ඒ තුලින් පමණයි කෙනෙකුට ශුන්්‍යතාවය ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එතන ශුන්්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියන එක. සත්පුද්ගල භවෙන් හිස් කියන එක තමයි එතන ලබා ගන්න ශුන්්‍යතාවය කියලා කියන්නේ. ඒ නිසා අපි මෙතනදී තේරුම් ගන්නට අවශ්‍ය මෙන්න මේ සත්පුද්ගල භවෙන් ලබන ශුන්්‍යතාවය කියන එක. සත්පුද්ගල භවකින් පණවන්න දෙයක් නැහැ කියලා උපදව ගන්නු ලබන ශුන්්‍යතාවය කියන තැන තමයි අපි මෙතන හඳුනාගත යුත්තේ. එතකොට අන්නේ ශුන්්‍යතාවය පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොගරාජ සූත්‍රයේදී ශුන්්‍යතං ලෝකං අවෙක්ඛස්සු මොගරාජ සදා සතෝ අත්තානුදිට්ඨින් ඌහච්ච එවං මච්චුතරාස්යෝ. එතකොට ශුන්්‍යතං ලෝකං අවෙක්ඛස්සු මේ ලෝකය ශුන්්‍යත වශයෙන් දකිනකොට මොගරාජ සදාසතෝ මොගරාජයේ මේ ලෝකයේ යම් කිසි කෙනෙක් ලෝකයේ ශුන්්‍යත වශයෙන් දකිනකොට සිහියෙන් යුක්තව අත්තානුදිට්ඨින් ඌහච්ච ආත්ම දෘෂ්ටි අත්තානුදිට්ඨිය හිඳලා දාලා එවං මච්චුතරාසයන් ඒ විදිහට මේ ලෝකේ කෙනෙක් මායාවේ ස්වභාවය ඉක්මව යනවා කියලා. මායාවේ ස්වභාවය ඉක්මවල යන්නේ කොහොමද කියලා අහපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒකට ක්‍රමේ තමයි දේශනා කරන්නේ. එතකොට මෙතනදී අපිට ප්‍රධාන කරුණු දෙකක් ලැබෙනවා. අත්තානුදිට්ඨින් ඌහච්ච අත්තානුදිට්ඨිය කියන්නේ මොකද්ද? අත්තානුදිට්ඨිය අපි දුරු කරන්නේ කොහොමද? ඒක ඊටම වැදගත්. අත්තානුදිට්ඨිය කියන්නේ මොකද්ද? අත්තානුදිට්ඨිය දුරු කරන්නේ කොහොමද? එතකොට අත්තානුදිට්ඨිය කියලා කියන්නේ ආත්මය අනුව පවත්නා දෘෂ්ටිය. අත්තානුදිට්ඨිය කියලා කියන්නේ ආත්මය අනුව පවත්නා දෘෂ්ටිය. ආත්මය කියලා කියන්නේ අපි අද හැඟීමක් විදිහට පවත්වාගෙන තියෙන යම් දැක්මක් තියෙනවා. මේ රූපය ඇසුරු කරගෙන කෙනෙක් ජීවත් වෙනවා. මේ ඇතුලේ ඉන්න කෙනා අතීතේ ඉඳලා ආපු කෙනෙක් මේ අනාගතයටත් යනවා කියලා. සමහරලාට අපි කතා කරන්නේ මලගිය ප්‍රාණකාරයෝ ඉන්නවා කියලා. දවස් 7ක් ගේ වටේට කරකිනවා මේ ප්‍රාණකාරයා තව තැනකට යනවා. මෙහෙම අපි කතා කරනවා. එතකොට අර එක භික්ෂුන් වහන්සේ නමකට ඇති වුණේ මිත්‍යා දෘෂ්ටියක්. භවයෙන් භවයට සැරිසරන විඥානයක් තියෙනවා කියලා. එතකොට ඒ සත්‍යහාමුදුරුන්ගේ දෘෂ්ටිය වගේම දෘෂ්ටීන් අපිට ඇති වුණ ආකාරය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි පිළිබඳව අපි දකිනකොට අපිට මෙතනදී අත්තානුදිට්ඨියේ ස්වභාවය අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. අත්තානුදිට්ඨියේ ස්වභාවය තමයි රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මවත් කොට කල්පනා කරනවා. රූපය ආත්මවත් කියලා කියන්නේ මේ ඉන්න රූපේම තමයි කෙනා. මේ ඉන්න කෙනාම පුද්ගලයෙක්. මේකම ආත්මයක් කියලා කෙනෙක් කල්පනා කරනවා. මේකට තමයි අත්තානුදිට්ඨි කියලා කියන්නේ. එතකොට ඒකට බැසගෙන තියෙනවා මේ කෙනාමයි ආත්මය. එතකොට මේ රූපේ නැති වෙනකොට මොකද වෙලා යන්නේ? මේ ආත්මය නැති වෙලා යනවා. ඒ වගේම රූපවන්තං වා අත්තානං සමනුපස්සති. ආත්මය කියන එක රූපවත් දෙයක්. රූපවන්තං වා අත්තානං. රූපවත් වූ ආත්මයක් දකිනවා. ආත්මය එකක්, රූපය එකක්. එසේ වුවත් ඒ ආත්මය අද රූපවත් වෙලා තියෙනවා. හැබැයි රූපවත් වුණාට මේ රූපේ නැති වෙලා ගියාට ආත්මය නැති වෙන්නේ නැහැ. මේ ආත්මය තව තැනකට යනවා. මරණයට පස්සේ මේ ආත්මය ගිහිල්ලා තව තැනකට යනවා. ආත්මය ගමන් කරනවා. එතකොට මේ විදිහට කෙනෙක් අදහස් කරනවා. ඒ වගේම අත්තනිවා රූපං සමනුපස්සති. ආත්මය එකක්, රූපය එකක්. හැබැයි ආත්මය කෙරෙහි තමයි රූපේ පිහිටලා තියෙන්නේ. ආත්මේ මත ආත්මේ කෙරෙහි තමයි රූපය කියන දේ පිහිටලා තියෙන්නේ. ඒකට කියනවා අත්තනිවා රූපං සමනුපස්සති කියලා. රූපස්මින් වා අත්තානං සමනුපස්සති. එහෙම නැත්නම් රූපය කෙරෙහි ආත්මය කියන දේ පිහිටලා තියෙනවා. රූපය ඇතුලේ රූපේ මත ආත්මය කියන දේ පිහිටලා තියෙනවා. මේ විදිහට කෙනකෙනාට ඇති වෙන
දෘෂ්ටීන් තියෙනවා. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති කියලා අපි කිව්වා රූපය ආත්මවත් කොට දකිනවා කියලා. රූපය ආත්මවත් කොට දකින බව තියෙන දැන් බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා. දැන් පහනක් පත් වෙනකොට පහන් දැල්ලයි වර්ණයයි කියන්නේ දෙකම එකයි කියලා කෙනෙක් කල්පනා කරනවා. යම් ගිනි දැල්ලක් තියෙනවා නම් ඒ දැල්ලත් යම් ආලෝකයක් තියෙනවා නම් මේ ආලෝකයක් කියන මේ දෙකම එකයි. මේ දෙකම එකම දේ. මේ දෙක දෙකක් නෙමෙයි. මේ දෙකම එකක් හැටියට කල්පනා කරනවා. ඒ වගේ කල්පනා කරන යම් රූපයක් තියෙනවා නම් ඒකමයි ආත්මය, ඒකම තමයි රූපය. රූපෙම ආත්මවත් වූ රූපයක් තියෙනවා. මේ විදිහට කල්පනා කරනවා. එතකොට ආත්මයමයි රූපේ, රූපේමයි ආත්මය කියලා මේ දෙකෙන් තොරව දෙයක් දකින්නේ නැහැ. එතකොට මේ දෙකම එකක් හැටියට කල්පනා කරලා දැඩිව බැසගෙන සිටිනවා කෙනෙක්. අපි දකිනවා අද ලෝකේ භෞතිකවාදීන්. ගොඩක් වෙලාවට ඒ අය කල්පනා කරන්නේ මේ හේතුඵල ධමයක් නොදන්නාකම නිසා ඒ අය හිතනවා මේ රූපේ ආත්මයක් කියලා. මේ ලාමක දෘෂ්ටියක්. ඔවුන් ගන්න වැරදි තැනක්. එතකොට ඔවුන් හිතනවා මේ රූපය ආත්මයක්. එතකොට මේ රූපේ නැති වෙලා යනකොට මේක මෙතනින් ඉවරයි ආපහු උපදිනවා කියලා එකක් කොහෙ වෙන්නද? මේ රූපේ විනාශ වෙලා යනකොට මේක මෙතනින් ඉවරයි මේක විනාශ වෙලා යනවා ආයෙ උපදිනවා කියලා දෙයක් ඇත්තේ නැහැ කියලා කෙනෙක් කල්පනා කරනවා. අන්න ඒකට කියනවා සාස්වත දෘෂ්ටියක් කියලා. ඒ කියන්නේ සාස්වත දෘෂ්ටියක් කියලා කියන්නේ පවතිනවා කියලා ගන්න එක. මෙතනදී රූපය හටගෙන රූපේ ආත්මය අසුරු කරගෙන තිබිලා නැති වෙලා යනවා කියලා දකින්න එක උච්ඡේදයටයි දෙයක්. එතකොට අපි කතා කරන මේ දෘෂ්ටි ටිකෙන් තුනක් සාස්වතයේ පැත්තට වැටෙනකොට එකක් උච්ඡේදයේ පැත්තට වැටෙනවා. උච්ඡේදයේ පැත්තට වැටෙන එක තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා ඔය භෞතිකවාදී දෘෂ්ටිය අද වැටෙන තැන. එතකොට එයා කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ හේතුඵල ධම පිළිගන්නේ නැති කෙනෙක් නිසා ඒ නිසා ජීවත් වෙනකොට හොඳට ජීවත් වෙලා මැරලා ගියාම ඉවරයි. යම් විදියකින් ජීවත් වෙනකොට සැපෙන් ජීවත් වෙන්නට අවශ්‍ය දේවල් හොරකම් කරලා හරි කොහොම හරි ඉඳලා කාමයේ වර්ධවා හැසිරලා හරි සතුට හොයාගෙන රහමෙර පානය කරලා හරි සතුට හොයාගෙන මරුණාම ඒ ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන තමයි අය ජීවත් වෙන්නේ. ඒ නිසා අකුසලයන්ට බයක් හිරියොත්ප්ප කියන ගති ටිකක් ඒ අයගේ ජීවිත තුළ ගොඩනගෙන්නේ නැහැ. ඒක තමයි අත්තානුදිට්ඨියේ තියෙන භයානකකම තියෙන ආත්ම දෘෂ්ටියේ තියෙන කෙනෙකු තුළ තියෙනවා නම් එතන තියෙන භයානකකම තියෙන. ඊට පස්සේ අපිට දෙවෙනි කාරණාවක් හැටියට අපි කතා කළා රූපවන්තං වාත්තානං සමනුපස්සති ආත්මය කියන එක රූපවත් දෙයක්. ආත්මය කියන එක රූපවත් දෙයක්. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදාහරණයක් හැටියට යම් ගහක් තියෙනවා නම් මේ ගහේ යම් ඡායාවකුත් තියෙනවා නම් මේ ඡායාව ගහ එකක් ඡායාව තවත් එකක්. එහෙම වුණත් මේ ගහ ඡායාවත් මේ ගහ ඡායාව අයිති. මේ ගහට ඡායාව අයිති. මේ ගහට අයත් දෙයක් තමයි ඡායාව. එතකොට මේ ගහ කියලා කිව්වට මේක ඡායාවත් දෙයක්. ඡායාව අයිති මේ ගහට කියලා කෙනෙක් කල්පනා කරනවා. ඒ වගේ රූපවන්තං වාත්තානං සමනුපස්සති කියලා කියන්නේ ආත්මය එකක්. රූපය කියන එක තවත් එකක්. එහෙම වුණාට මේ ආත්මය කියන එක රූපවත්. රූපේ අයිති මේ ආත්මයට. ආත්මය කියන එක රූපවත් දෙයක් කියලා කල්පනා කරනවා. රූපේ බිඳිලා යන්න පුළුවන්. හැබැයි ආත්මය කියන දේ පවතිනවා කියලා හිතනවා. මෙන්න මේ විදිහට පවතින දෘෂ්ටියක් තියෙනවා ලෝකෙ. මේක තමයි අත්තානුදිට්ඨියේ තියෙන ස්වභාවය. මේක සාස්වතයට අනුව යන දෙයක්. ඉස්සෙල්ලා කිව්වේ උච්ඡේදයට අනුව යන දෙයක් ගැන. ඊට පස්සේ අපිට පේනවා අපි කිව්වා අත්තනිවා රූපං සමනුපස්සති කියලා ආත්මයේ කෙරෙහි රූපේ පිහිටා සිටිනවා කියලා. බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා යම් මලක සුවඳකුත් තියෙනවා නම් කෙනෙක් කියනවා මේ මල මත පිහිටි සුවඳක් කියලා. මල එකක් සුවඳ තව එකක්. එතකොට උවත් සුවඳ තියෙන්නේ මල මත කියලා කියනවා. අන්න ඒ වගේ ආත්මය එකක් රූපේ තව එකක්. හැබැයි ආත්මය මත තමයි මේ රූපය අද මේ පිහිටලා තියෙන්නේ කියලා කෙනෙක් කල්පනා කරනවා. රූපේ වටාම පිහිටලා තියෙන ආත්මය කියන දේ කියලා හිතනවා. ඒකත් සාස්වතය අනුව යන දෘෂ්ටියක්. ඊට පස්සේ අනිත් එක තමයි රූපස්මින් වාත්තානං සමනුපස්සති රූපේ ඇතුලේ ආත්මය තියෙනවා කියලා හිතනකම. යම් විදිහකින් කරඬුවක් ඇතුලේ මණිකක් තියෙනකොට මේ කරඬුව එකක් මණික තව එකක් ඒ වුණාට මණික තියෙන්නේ කරඬුව ඇතුලේ. ඒ වගේ ආත්මය එකක් රූපේ තව එකක් හැබැයි රූපේ ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ. අපේ හැඟීමක් තියෙන මේක අස්සේ නිකන් අර පණ කියලා එකක් තියෙනවා. මේක එක දිගට තියෙන දෙයක් හැටියට අපි හිතන එකක් තියෙන්නේ. අන්න ඒ වගේ.
එතකොට මෙන්න මේකට කියනවා අත්තානු දිට්ඨි කියලා. එතකොට මේකම වේදනාව අනුව සංඥාව සංස්කාරය විඥානය අනුව යනකොට මේ ස්කන්ධ පංචකය හරහා යනකොට මේක ආකාර 20කින් ඇති වෙනවා. ආකාර 20කින් මේ අත්තානු දිට්ඨිය ඇති වෙනකොට මේකට කියනවා සක්කාය දිට්ඨිය බවට පත් වෙනවා කියලා. සක්කාය දිට්ඨිය බවට පත් වෙනවා. 20 ආකාර සක්කාය දිට්ඨිය. එතකොට මේක ඊටාම භයානකකමක්. බොහෝ අකුසලයන්ට මඟ පාදන තැනක් තමයි මේ කියන අත්තානු දිට්ඨිය කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටීන්ට මඟ පාදන තැනක් තමයි අත්තානු දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ අත්තානු දිට්ඨිය බිඳින්නට අවශ්‍ය සංඥාව තමයි අනත්ත් සංඥාව කියලා කියන්නේ. අනාත්ම ලක්ෂණයක් අපිට පෙන්වලා දුන්න භාග්‍යතුන් වහන්සේ. මේ සෑම තැනකම තියෙන අනාත්ම ලක්ෂණයක්. අනාත්ම කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. ආත්මයක් තියනවා කිව්වත් ආත්මයක් නැහැ කියන්න ගියත් ඔය හැම දෙයක්ම කතා කරන්නේ ආත්මය කියන සංකල්පනාව ඇතුලේ ඉඳලා නිසා ඒ කිසිම තැනකදී අපිට ආත්මය කියන දෙයින් මිදෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ හේතුඵල ධර්මක පැවැත්මක්. මේ හේතු නිසා සකස් වෙන ලක්ෂණයක් අපිට පෙන්වනවා. එතකොට මේ හේතු නිසා සකස් වෙන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒ හේතු නැති වෙනකොට නැති වෙන දේවල් අපිට පුද්ගලයෙකුගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා ඒකට අනාත්මයි කියලා කිව්වා. ඒකට පාවිච්චි කළා වචනයක් අවශ්‍ය පවත්තයි කියලා. තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. රූපය තම වශයෙහි පැවැත්විය නොහැකි. ඇස තම වශයෙහි පැවැත්විය නොහැකි. චක්කු විඥාණය තම වශයෙහි පැවැත්විය නොහැකි. එතකොට අපිට ඕන විදිහට ඇහැ තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොහොතක් පාස ඇහැ හටගෙන නිරුද්ධ වෙනවා. මොහොතක් පාසා රූපය හටගෙන නිරුද්ධ වෙනවා. මොහොතක් පාසා චක්කු විඥානය හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ ධර්මය ඒ මොහොත පාසා හටගෙන නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවයක් අරබය අපි කොහොමද කියන්නේ සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවා කියලා. අපිට ඒක කියන්න අවශ්‍ය පදනමම බොරුවක් වෙන කල සත්‍යයක් පුද්ගලයෙක් යථාර්ථයක් බවට කවදාවත් පත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මොග්ගරාජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තානු දිට්ඨින් උහච්ච අත්තානු දිට්ඨිය සිඳලා දානවා. ඇයි? ශුඤ්ඤතං ලෝකං අවෙක්ඛස්සු මොග්ගරාජ සදාසතෝ. මොග්ගරාජ හැමදාම සිහියෙන් යුක්තව ලෝකයේ ශුඤ්ඤයි කියලා දකිනවනම් අපිට දකින්න වෙනවා මොන ලෝකයේද ශුඤ්ඤ වශයෙන් දකින්න කියලා. එතකොට මොන ලෝකයේද ශුඤ්ඤ වශයෙන් දකින්න කියලා අපිට මේ කිව්වේ. මොකද අනාත්මය හඳුනා ගැනීමේදී ලෝකයේ පිළිබඳව හඳුනා ගැනීම අපිට වටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට දේශනා කළේ ලෝකය සිහියෙන් යුක්තව හැම කාලෙම ශුන්‍ය වශයෙන් දකින්න කියලා. මොකද්ද අපිට ලෝකය කියලා පෙන්වුවේ? ලෝකය කියලා දේශනා කළේ මොකද්ද? වෙනතුනේ අපිට ලෝකය කියලා පෙන්වුවේ ලෝකය කියලා දේශනා කළේ වෙන දෙයක් නෙමෙයි. අපිට ලෝකය කියලා පෙන්වුවේ ලෝකය කියලා දේශනා කළේ තමා විසින් සකසා ගන්න තමා තුළ ගොඩනගා ගන්න දෙයක් පිළිබඳව. මොකද්ද අපිට ලෝකය කියලා දේශනා කරේ? අපිට දකින්න පුළුවන්කම තියෙන ලෝකපඤ්ඤාත්‍ය ආදී සූත්‍රයන් තුලදී මොනවද ලෝකය කියන්නේ කියලා. යම් තැනක ඇහැ තියෙනවා නම් රූපේ තියෙනවා නම් චක්කු විඥානයේ තියෙනවා නම් අන්න එතන ලෝකයක් ලෝක ප්‍රඥප්තියක් තියෙනවා. කන තියෙනවා නම් සද්දේ තියෙනවා නම් සෝත විඥානයේ තියෙනවා නම් එතන ලෝකයක් ලෝක ප්‍රඥප්තියක් තියෙනවා. නාසයේ තියෙනවා නම් ගන්ධයේ තියෙනවා නම් ගහන විඥානයේ තියෙනවා නම් එතන ලෝකයක් ලෝක ප්‍රඥප්තියක් තියෙනවා. જીවහාව තියෙනවා නම් රසයේ තියෙනවා නම් ඒ වගේම જીවහා විඥානයේ තියෙනවා නම් එතන ලෝකයක් ලෝක ප්‍රඥප්තියක් තියෙනවා. කය පොට්ටබ්බේ කාය විඥාන තියෙනවා නම් එතන ලෝක ප්‍රඥප්තිය තියෙනවා. මන ධම්ම මනෝ විඥාන තියෙනවා නම් එතන ලෝකයක් ලෝක ප්‍රඥප්තියක් තියෙනවා. එතකොට සරලවම අපිට ලෝකය කියන දේ හැදුණු තැන ගැන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ලෝකය කියලා කියනකොට අපිට මොකද්ද මේ ලෝකය කියලා දේශනා කළේ? අපිට පේනවා මෙතනදී ලෝකය කියලා දේශනා කළේ මේ හේතු නිසා සකස් වුණ හේතු නැති වෙනකොට නැති වෙලා යන තැනක් ගැන. එතකොට ඒක දේශනා කළේ මේ භෞතිකව විතරක් කතාවක් නෙමෙයි. ඒ කියන්නේ අපි ලෝකය කියලා හඳුනාගත්ත මේ එළියේ තියෙන මේ කඳුරැලි ගස් කොළන් මිනිස්සු ඉන්න ලෝකයක් හෝ ග්‍රහ ඉරහඳ ග්‍රහ ලෝක තියෙන මේ ලෝකයක් ගැන නෙමෙයි මෙතනදී මේ කතා කරන්නේ. ඒ සෑම තැනකටම පදනම් වන තැනක් ගැන.
හරියට අඹ ගෙඩි ගොඩක් තියෙන කිනිත්තක එක ඒ අඹ කිනිත්ත මුදුනින්ම අල්ලගත්තා වගේ. එක තැනකින් ගහට සම්බන්ධ වෙලා තියෙන තැනින් අල්ලගත්තාම අර ඔක්කොම ගත්තා වගේ. අපිට මෙන්න මේ ලෝකය කියන දේ ගොඩ නැගිලා තියෙන තැන් ටික ඇල්ලුවා. මොනවද මේ ආයතන 6? තව විදිහකින් කිව්වොත් අටලොස් ධාතුව පැත්තෙන් අපිට මේක තේරුම් ගන්නට වෙනවා ලෝකේ අපිට හම්බ වෙන්නේ මෙන්න මේ තැනක. අපිට ඇහැ පැත්තෙන් හම්බ වෙනවා රූප පේනකොට ඒක දැනගන්න හිත යෙදෙනකොට අපිට දකින්න පුළුවන් ලෝක හම්බ වෙනවා. අපි පෘථිවිය ගැන කතා කරනවා නම් ගස් කොළන් ගැන මේ විදිහට දිය රැලි මහ මුහුදු ගැන කතා කරමින් දේවල් ගැන කතා කරනවා නම් අපිට අන්න ලෝකය හම්බ වෙනවා එතන. ඒ ලෝකේ දර්ශන ලෝකයක්. ඒ දර්ශන ලෝකය අපිට ලෝකේ භෞතිකව යථාර්ථවත්ව තියෙන දෙයක් හැටියට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ලෝක ප්‍රඥප්තියක් පමණයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට ලෝකයේ පැවැත්ම ගැන වෙනම අපිට කතා කරන්නට සිද්ධ වෙනවා මේ අනාත්ම සංකල්පනාව පිළිබඳව තේරුම් ගන්නකොට. ඒක ඊටාම ගැඹුරින් අපිට සාකච්ඡා කරන්නට සිද්ධ වෙනවා. ඉතින් අපි අනාත්ම ධර්මයේ පිළිබඳව තවදුරටත් ඉදිරියේදීත් සාකච්ඡා කරමු කොහොමද අපි අනාත්ම සංඥාව භාවිත කරන්න කියන කාරණාව පිළිබඳව. ඉතින් අද දවසේදීත් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් ඔබ සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන් හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවනයේ සැලසේවා, කායික මානසික සැනසෙල්ල ලබාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම දිනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා